සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ධම්ම විවරණ සදහම් දේශනාව සඳහා අද දවසේ දායකත්වයේ දරන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ්හි පදිංචි පින්වත් සුරේෂ් හේවාපතිරණ සහ අනුෂිකා දයානන්ද කියන ඒ පින්නතුන් විසින්. පින්නතුනි, ඔබ මේ ධම්ම විවරණ දේශනා මාලාව තුළින් පහුගිය දිනයන්හි අංගුත්තර නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ තිබෙන පංචක නිපාතයට අයිති දේශනාවන් ඉගෙන ගන්නටයි පටන් ගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සද්ධර්මය ඔබ ඉගෙන ගන්නකොට ඔබේ විශේෂිත කුසලතාවයක් දියුණු කරගන්නට ඒ ධර්මයන් උපකාර කරනවා. ඒ ධර්මයන් විසින් ඔබව යොමු කරනවා ජීවිතයේ යථාර්ථය අවබෝධ කිරීම පිණිසත්, ඒ වගේම ඔබ තුළ හට නොගත්තා වූ කුසල ධර්මයන් දියුණු කරගන්නටත්, හටගත්තා වූ කුසල ධර්මයන් වඩාත් දියුණු කරගන්නටත්, ඒ වගේම හටගෙන තිබෙන අකුසල් ප්‍රහාණය කර ගැනීම පිණිසත්, ඒ වගේම නූපන් අකුසල් හට නොගෙන තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව පැවැත්මටත් ඔබට ඒ ධර්මය උපකාර කරනවා. ධර්මයේ විසින් පුද්ගලයාට ලැබෙන රැකවරණය ගැන භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා. ධර්මයේ සඳහන් වෙනවා, ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. චත්තං මහන්තං යථා වස්ස කාලේ. වැහි කාලෙක කුඩයක් අරගෙන එළියට බැස්සහම ඒ කුඩේ විසින් ඒ පුද්ගලයාව රකින්නේ යම්සේද වැස්සෙන් තෙමෙන්නේ නැතුව, ඒසානිසංසෝ ධම්මෝ සුචින්නෝ. ධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන රැකවරණයක් තිබෙනවා. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ඒ ධර්මයේ හැසිරෙන කෙනා දුගතියේ උපදින්නේ නැහැ. ධර්මයේ මේ විදිහට සඳහන් වෙනවා. දැන් අපි ඉගෙන ගත්තා පහුගිය දේශනා කිහිපෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සීක බලයන් ගැන. මේ සීක බල වර්ගයේ සඳහන් වෙන සූත්‍ර ගණනාවක මේ සීක බල ගැන තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඒ නිසා අද අපි ඉගෙන ගන්න දේශනාවෙත් ඒ සීක බල ගැන තව ලස්සන විස්තර කිහිපයක් අපේ කාල වේලා අනුව දේශනා කිහිපයකින් කරුණු අරගෙන අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේශනාවල සඳහන් වෙන්නේ මේ සීක බල ධර්මයන් දියුණු කර ගැනීම නිසා ලැබෙන යහපතත් දියුණු කර නොගැනීම නිසා කෙනෙකුට ලැබෙන අයහපතත් ගැනයි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. දුක්ඛ සූත්‍රයේ සඳහන් වෙනවා ඒ සීක බල වර්ගයේ 3 වෙනි සූත්‍ර දේශනාවේ පංචහි භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ භික්ඛු දිත්තේව ධම්මේ දුක්ඛං විහෙරති සවිගාතං සෞපායාසං සපරිලාහං කායස්ස බේදා පරම්මරණා දුග්ගති පාටිකංකා කතමේ පංච. මහණෙනි, මේ ධර්මයන් පහකින් යුක්ත නොවන කෙනා, යුක්ත නොවන ශ්‍රාවකයා මේ ජීවිතේදීම දිත්තේව ධම්මේ කියන්නේ මේ ජීවිතේදීම මෙලොවදීම දුක්ඛං විහෙරති. දුකසේමයි වාසය කරන්නේ. සවිගාතං. එතකොට ඒක විඝාත සහිතයි. විඝාත සහිත කියන්නේ දුක් සහිතයි. සෞපායාසං. දැඩි දුකකින් තමයි ඔට වාසය කරන්නට වෙන්නේ. සපරිලාහං. බොහෝ පීඩා සහිතවයි වාසය කරන්නට වෙන්නේ. කායස්සච බේදා පරම්මරණ. එතකොට මෙලොවදී ඔහු දුක් සහිතව වාසය කරනවා. ඒ වගේම තමන් තුළ උපන් දැඩි දුකකින් වාසය කරනවා. ඒ වගේම බොහෝ පීඩා සහිතව වාසය කරනවා. ඒ වගේම කායස්සච බේදා, කාය බිඳී මරණින් පස්සේ පරම්මරණා දුග්ගති පාටිකංකා. කාය බිඳී මරණින් මත්තේ දුගතියේ ඉපදීම කැමති වෙන්න ඕනේ. එතකොට බලන්න, කෙනෙක්ව මේ ලෝකේ උපන්න පුද්ගලයෙක් කරුණු පහකින් යුක්ත නොවුනොත් ඔවුන්ගේ ජීවිතවලට සිද්ධ වෙන දෙය තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එතකොට ඔබ මේ කරුණ වලින් යුක්ත නොවන තාක්කල්, ඔබ මේ කරුණ වලින් යුක්ත නැත්නම්, මේ කරුණ ඔබේ ජීවිතේ නැත්නම්, එනම් ඔබත් දුක කැමති විය යුතුමයි. ඒ වගේම පරලොවදී නිරය දුගතිය කැමති විය යුතුමයි. ඔබේ ජීවිතයට දුක් පීඩා ලැබෙනකොට දැන් අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා, භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා අසෘතවත් පෘතජ්ජනයා කායික පීඩාවක් ලබනකොට, කායික පීඩාවක් ඔහුට ලැබෙනකොට ඔහු ඒක මනසිනුත් ඒ විදිහටම විඳිනවා. සමහරට මනසින් ඒක ඊට වඩා 3-4 ගුණයකින්, සමහරට ඊටත් වඩා ප්‍රමාණයකින් ඒ කායික පීඩාව මානසික ලෙස ඔහු විඳවනවා. ඒක හුල් පහරවල් දෙකකින් ඇනුම් කනවා වගේ දෙයක් කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාළහු හුල් පහරවල් දෙකකින් පහර කනවා. එතකොට කෙනෙක් කායික පීඩාවක් ඇතිවීම සාමාන්‍ය ලෝකෙ වෙන්න පුළුවන් දෙයක්. දැන් ඔබ අහලා තියෙනවානේ මුගලන් මහරහතන් වහන්සේට ඇවිල්ලා සොරු මුගලන් මහරහතන් වහන්සේගේ ශරීරයේ තිබිච්ච සම්පූර්ණ අස්ථි පංජරයම කැබලි කැබලි වලට කැඩිලා යන්න තරම් පහර දුන්නා. ඒ වගේම සාමාවතී ඇතුළු පිරිස අමුවේ පණ පිටින්, එතන 500ක් පමණ පිරිසක් පණ පිටින් ගිනි ඇවිලිලා මරණයටපත් වුණා, කලුරිය කළා. ඒ වගේම බිම්බිසාර රජතුමා අජාසත්ත රජුරුව විසින් කකුල් පළලා ලුණු දාලා, ලුණු ගොරක දාලා බොරළු පොළොවේ ඇවිදවමින් දැඩි දඬුවම් පමුණුවලා තමයි කලුරිය කළේ. එතකොට මේ විදිහට මහා දුක් විඳිද්දී පවා කායිකව ඒ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමන්ගේ ජීවිතය පිහිටුවාගෙන හිටපු නිසා, තමන්ගේ ජීවිතයේ ධර්මයේ තුලින් යහපත් ලෙස හසුරුවා ගන්නට ඒ ශ්‍රාවකින්ට පුළුවන් වුණ නිසා ඒ ශ්‍රාවකයන් මානසික දුකක් විඳින්නේ නැහැ. කායික දුක, කායික පීඩාව
කායික දුකක් ලෙස පමණක් දැක්කා. මානසිකව එය පිළි අරගෙන ඒ නිසා හඬමින් වැළපෙමින් සිටියේ නෑ. කොතැනකවත් සඳහන් වෙන්නේ නෑ බිම්බිසාර රජ්ජුරුවෝ ඒ විදිහට අජාසත්ත කුමාරයා දඬුවම් දීලා සිර කරලා තිබියදී රහතන් වහන්සේලා හෝ භාග්‍යතුන් වහන්සේ හෝ වැඩියා කියලා බිම්බිසාර රජ්ජුරුවෝ බලන්ට. භාග්‍යතුන් වහන්සේට පණිවිඩය යවුවේ නෑ. භාග්‍යතුන් වහන්සේ වැඩියේ නෑ කියලා රහතන් වහන්සේලා වැඩම කළේ නෑ කියලා හඬමින් සිටියේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල පිහිටලා සිටියා. ඒ නිසා ඒ ශ්‍රාවකයන් සියලු දෙනාම එක්කෝ නිවන සාක්ෂාත් කළා. එහෙම නැත්නම් තමන්ගේ සිත රැකගෙන සුගතිය උපන්නා. සුගති රැකවරණ ලැබුවා. අද කාලේ මිනිස්යාට බොහෝම දුක් සහිත වූ කායික පීඩා ඇති වෙනකොට මේ මිනිස්යා ඒ කාරණා මුල් කරගෙන වර්තමාන ලෝකේ එය සිය දහස් ගුණයකින් මානසිකව විඳවනවා. බය තැති ගැනීම හට ගන්නවා. ඒ මොකද කරුණු පහකින් යුක්ත නැහැ. කරුණු පහකින් ඒ මනුස්සයාගේ ජීවිතය යුක්ත නොවන නිසායි එවැනි ස්වභාවයකට, එවැනි අසරණ බවකට, එවැනි පීඩාවකට, එවැනි මානසික දුර්වලතාවයකට පුද්ගලයාපත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොනවද මේ පහ? කෙනෙක්ව ශක්තිමත්ව නැගී සිටවන, කෙනෙක්ව ශක්තිමත්ව කුසලයේ තුල පිහිටවන, කෙනෙක් පුද්ගලයෙක් යහපත් ලෙස කුසල් අරමුණු තුල පිහිටවන ඒ ධර්මයන් පහ මොනවද? ඉද බික්ඛවේ බික්ඛු අස්සද්දෝ හෝති. එතකොට ශ්‍රද්ධාව නැත්තම් තමයි මේ දේ වෙන්නේ. ශ්‍රද්ධාව නැත්තම් කෙනෙක් මනාකොට ශක්තිමත්ව පිහිටවන්නේ නැහැ. එතකොට මේ නොපිටවන කරුණ තමයි පුද්ගලයෙක්ව අස්සද්දෝ, ශ්‍රද්ධාව නැති බව. ඒ වගේම පවට ලැජ්ජාව නැති බව. ඒ වගේම පවට බය නැති බව. කම්මැලි බව සහ දුෂ්ප්‍රඥ බව. එතකොට මේ කරුණ වලින් තමයි පුද්ගලයෙක්ව කුසල් දහම් තුල ස්ථිරව නොපිහිටවන්නේ. එතකොට ඔබ තුල ශ්‍රද්ධාව නැත්තම් අපි කලින් දේශනාවලදී කියලා දුන්නා ශ්‍රද්ධාව කියන්නේ මොන වගේ එකක්ද කියලා. ඒ ශ්‍රද්ධාව තිබෙන්න ඕනේ, හටගන්න ඕනේ කුමන කරුණු විදිහටද කියලා. මුලක් නැති අමෝලිකා ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් දෙය බොහොම ස්වල්පයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගත්තු ශ්‍රාවකයාට, ඇති කරගත්තේ නැති කෙනෙකුට ලැබෙන හානිය තමයි ඔහු මරණ ඉදිරි අසරණයි. ඒ වගේම රෝග පීඩා ඉදිරි අසරණයි. ඒ වගේම අහිමි වීම ඉදිරියේ කම්පණයටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නසන්ති පුත්තා තානාය නපිතා නපි බන්දවා අන්ත කේනාදි පන්නස්ස නත්ති ඥාති සුතානතා. භාග්‍යතුන් වහන්සේ වදාලා නසන්ති පුත්තා තානාය, තමන්ගේ ළඟ දරුවෝ හිටියා කියලා රැකවරණයක් ලැබෙන්නේ නැහැ. නපිතා නපි බන්දවා, තමන්ගේ ළඟ මව්පියන් හිටියා කියලා, බන්දවා කියන්නේ ඥාතීන්, ළඟම ඥාතීන්, ලේ ඥාතීන් හිටියා කියලා, අන්ත කේනාදි පන්නස්ස, ජීවිතයේ අවසාන කෙලවරට පැමිණුණාට පස්සේ ඒ කිසිවකින් ඔහුට රැකවරණය ලැබෙන්නේ නැහැ. එතකොට රැකවරණය ලැබෙන විදිහ මොකක්ද? ඒ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ කියලා දෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ සදාල් රැකවරණය නොලැබෙන්නේ අශ්‍රද්ධාව තිබුණොත්, පවට ලැජ්ජාව නැත්තම්, පවට බය නැත්තම්, කම්මැලි නම් සහ දුෂ්ප්‍රඥ නම්. අපි මේ ගැන කලින් දේශනාවක සඳහන් කළා මේ කරුණු පහ විස්තර කරලා. එතකොට මේ කරුණු කෙනෙක්ගේ ජීවිතයක නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාලා දිත්තේව ධම්මේ දුක්ඛං විහෙරති. ඔහු මෙලවදීම දුකසේ වාසය කරනවා. මෙලවදීම, පරලෝදි නෙමෙයි. ඊළඟට
සවිඝාතං, සෞපායාසං, සපරිලාහං. විඝාත කියන්නේ දුක් සහිත, ඒ වගේම දැඩි දුක් සහිත, ඒ වගේම පීඩා සහිත. කායස්සච බේදා පරම්මරණා දුග්ගතින් පාටිකංකං. කය බිඳී මරණින් මත්තේ දුගතියත් ඔහුට ලැබෙනවා. ඒතකොට බලන්න පින්වත්නි, දැන් කෙනෙක් අපි හිතන්නේ කෙනෙකුට ඒ අශ්‍රද්ධාව තුළ ලැබෙන හානිය බලවත්. අශ්‍රද්ධාවන්තයාට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ප්‍රසාදයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි වැටහීමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මොන වගේ එකක්ද කියලා. ඒ නිසාම ඔහු ඒ අශ්‍රද්ධාව මුල් කරගෙන බොහොම දුකසේ තමයි කාලය ගත කරන්නේ. යා සමහරට අශ්‍රද්ධාව නිසා පව් කරන්න ලැජ්ජ නැහැ. එතකොට කාය දුස්චරිතය රිසිසේ කරනවා. වචනයෙන් පව් කරනවා කැමැති විදිහට. අභූත චෝදනාවන්, අසත්‍ය චෝදනාවන්, ඊට පස්සේ නොඒකාකාරයේ වාචසික දූෂිත වෙච්චි වචන කතා කරනවා. අසභ්‍ය වචන කතා කරනවා. හිස් වචන කතා කරනවා. පරුස වචන කතා කරනවා. එතකොට මේ විදිහට කෙනෙක් ලැජ්ජාව නැතුව පවට, ඒ වගේම බය නැතුව පවට, විපාකයට බය නැතුව තමන්ට හිතුමතේ රිසිසේ පව් කරනවා අශ්‍රද්ධාවන්තයා. ඔහු කයින් යම් දෙයක් කරයිද ඒ තුල ඔහුට රැස් වෙන්නේ පවක්මයි. දුක් විපාකයක් ලැබෙන පාප කර්මයක්මයි ඔහු කරන්නේ. සමහර විට ලෝකයේ තිබෙන ස්වභාවය තමයි පින්වත්නි හරි පුදුම සහගතයි. සමහර අය යහපත් දේවල් කියලා හිතාගෙන අයහපත් දේවල් කරනවා. හැබැයි තමන් හිතනවා මේක යහපත් කියලා. ඒක මේ වගේ. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන මෙහෙම අදහසක්. සමහර අය තුල තියෙනවා අපි අනිත් අයට කරදර කරන්නේ නැත්තම්. ඒ වගේම අපින් අනිත් අයට පීඩාවක් නැත්තම්. අපි පව් කරාට කමක් නැහැ කියලා. එතකොට මෙහෙම හිතාගෙන සමහර අය සත්තු මරනවා. එතකොට ඒක සොරකම් කරනවා. සොරකම් කරන්නේ කොහොමද? අනිත් අයට තියෙන අයගෙන් නැති අයට යමක් ගත්තට ඒක හොරකමක් වෙන්නේ නැහැ. ලෝකයේ තියෙන්න ඕනේ සමානාත්මතාවය කියලා එකක්. මේ විදිහට වචන හදාගෙන ධර්මයේම වචන අරගෙන ඒ විදිහේ කතා බහකින් කියනවා තියෙන අයගෙන් නැති අයට යමක් හොරකම් කරලා දුන්නට කමක් නැහැ. මේ විදිහට කල්පනා කරමින් සොරකම් කරමින් ඊට පස්සේ කාමමිත්‍යාචාරය දෙනවා. දෙදෙනාගේ කැමැත්ත තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක කාමමිත්‍යාචාරයේ සිද්ධ වෙන විදිහ ගැන ඔහු දන්නේ නැහැ. ඊළඟට බොරු කීම කෙනෙක්ව බේරගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි සාධාරණීකරණය කරන්න තමන්ම කරුණක් හදාගෙන තමන්ගේ අදහසට මතයට ගැලපෙන විදිහට ඒ දේවල් සකස් කරගන්නවා. ඒ විදිහේ සකස් කර ගැනීමකින් අකුසල් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මත්ද්‍රව්‍ය භාවිතය ආදී දේවල් අනිත් අයට කරදරයක් නැත්නම් අපි බිව්වට කමක් නැහැ කියලා මේ විදිහේ නොඑක ආකාරයේ තමන්ට කැමති විදිහට රිසිසේ තමන්ට හිතුමතේ මේ විදිහට අකුසල් කරනවා. ඒ අකුසල් කරමින් ඔවුන් තමන්ගේ ජීවිතේ පවට තියෙන ලැජ්ජාව, විපාකෙට තිබෙන බය නසාගෙන ඒ වගේම අකුසල් දුරු කරලා කුසල් වඩන්න ඔවුන්ට වීරියක් නැහැ. මොකද කුසලය ගැන දැනගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. පවෙහි විපාකය ගැන දැනගන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන්. ඒ වගේම පවට ලැජ්ජාව ඇති වෙන්නේ ශ්‍රද්ධාව තුල කෙනෙක් වැඩෙන කොටයි. මේ විදිහේ මේ ගුණ ධර්මයන්ගේ සම්බන්ධතාවයක් නැතුව කෙනෙක් තමන්ට හිතුමතේ පව් කරමින් තමන්ට හිතුමතේ පාපී දේවල් වල යෙදෙමින් කය වචනේ සිත දූෂිත කරගෙන ඒ තුලින් ඔවුන් බොහෝ පව් රැස් කරනවා. එතකොට ඔවුන් මේ ජීවිතේ දුකසේ වාසය කරන සමහරට අපි හිතමු හොරකම් කරලා උපේන මුදලක් හොයාගන්න මුදලක් තියෙනවා නම් ඒ මුදල සමහරට ඔහුට පාවිච්චි කරනකම් ඔහුට සතුටක් ලැබෙයි.
ඔහුට තියෙයි ප්‍රීතියක්, සැපයක්. නමුත් ඒකින් ලැබෙන අවසාන කාලෙදී සමහරට බොහෝ දුකසේ ඔහු වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බාලපණ්ඩිත සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා දෙනවා යම් කෙනෙක් කයෙන් වචනේ මනසින් දුස්චරිතය යෙදුනට පස්සේ ජීවිතයේ අවසාන භාගය වෙනකොට ජීවිතයේ අවසාන කාලය වෙනකොට ඔවුන්ට සමහරට ඇඳක වැතිරිලා රෝගී බවට පත් වෙලා සමහර විට මොනවා හරි බරපතල අසනීප හැදිලා එක්තැන් වෙලා ඔහි කල්පනා කර කර ඉන්නට යම් අවස්ථාවක් යෙදුනොත් ඔවුන්ට මතක් වෙන්න පටන් ගන්නවා තමන් විසින් පොඩි කාලේ ඉඳන් තමන් විසින් කරන ලද කායික දුස්චරිතයන් මතක් වෙන්න පටන් ගන්නවා. වාචික දුස්චරිතයන්, මනෝ දුස්චරිතයන් මතක් වෙන්න පටන් ගන්නවා. එතකොට ඔහුගේ ළඟ සමහර විට දරුවන්ට ඉන්න කාල වෙලා නැහැ. දරුමුණුපුරන් කොච්චර හිටියත් ඒ අය තමන්ගේ ළඟට සමහරට එන්නේ නැහැ. කැතකුණු ගොඩේ, ජරා ගොඩේ, සමහරට ඇඟ පුරා තුවාල හැදිලා, ඒ වගේම මූණකට සෝදා ගන්නට බැරුව අපවිත්‍රව, ඒ වගේම අසූචි ගොඩේ කෙනෙක් ඉන්නකොට කවුරුවත් ඒක ප්‍රිය කරන දෙයක් නෙමෙයි. ඒ නිසා කවුරුවත් ළඟට එන්නේ නැහැ. තමන්ට මතක් වෙන්න පටන් ගන්නවා තමන් කරපු දේවල්. තමන් ජීවත් වෙද්දී අතීතයේ කරපු දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ඒවා මතක් වෙනකොට ඔහුගේ ජීවිතේට ඒ අකුසලයේ විපාකයේ සකස් වෙමින් එනවා. මෙලොවදී ඔහු දුකසේ වාසය කරනවා. මෙලොවදී පීඩා සහිතව වසනවා. ඒක ජීවිතයේ අවසාන භාගයේ පවා වෙන්න පුළුවන්. කෙනෙක් ජීවත් වෙන විදිහ දිහා බලලා අපිට ඒක හොයන්න බෑ. කෙනෙක් අභ්‍යන්තරයෙන් විඳවන විදිහ දන්නේ ඔහු පමණයි. කෙනෙක් අභ්‍යන්තරයෙන් තමන් පීඩා විඳින බව දන්නේ ඔහු පමණයි. බාහිර ලෝකයට ඒව පෙන්වන්නේ නැහැ. ඒ වගේම මානසික දුක, මානසික පීඩාව, මානසික අසහනය, ඒ වගේම පීඩා සහිත බව බාහිර ලෝකෙට පේන්නේ නැහැ. පේන්නේ කෙනෙක් කාලා ඇඳලා ඉන්න ටික විතරයි. හොඳ වාහනයක ගමනක් බිමනක් යනවනම්, හොඳ ගෙයක් හදාගෙන ඉන්නවනම්, ඒ ටික බාහිර ලෝකෙන් හිතනවා මෙයා සැපසේ වාසය කරනවනේ කියලා. නමුත් ඒ ස්වභාවය ලෝකයට මවාපෑමක් විතරයි. සත්‍යය දන්නේ තමන්ගේ හදවත. සත්‍යය දන්නේ තමන්ගේ සිත. එයට මුහුණ දෙමින් ඔහු දුකසේ පීඩාකාරීව වාසය කරනවා. සමහර අයගේ ජීවිතවල තිබෙනවා අමතක කරන්න බැරි අකුසල්. තමන් අතින් සිද්ධ වෙච්ච වැරදි. ඒවා ලෝකෙට කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ නිසා ඒවා සිතේ පැසවා මොන දේ කළත් හුදකලා වෙනකොට ඒවා මතක් වෙන්නේ නැද්ද? තමන් මොන දේ කරමින් සිටියත් හුදකලාවේ සිටිනකොට ඒවා ඉදිරියට පැමිණෙන්නේ නැද්ද? එහෙනම් අවසාන කාලයට ඒ දේවල් නොපැමිණ තිබෙයිද? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ එයින් සංවර වෙන්න. ඒ සඳහා තිබෙනවා රැකවරණයක්, පිහිටක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ ක්‍රමය තුළින් තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න. එතකොට ඔබට ඒ අකුසල් දුරු කරලා, අකුසලයෙන් මිදලා, අකුසල් වල පීඩාව තමන්ගේ ජීවිතෙන් දුරු කරලා සුවසේ වාසය කරන්න පුළුවන්. ඒ සුවසේ වාසය කරන්න නම් බුදුරජාණන් වහන්සේ වදාලා කරුණු 5ක් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරගන්න ඕනේ. කාරණා 5කින් ඔහුගේ ජීවිතය යුක්ත වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ දේශනාවේදී පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිත්තේව ධම්මේ සුඛං විහෙරති. අවිඝාතං අනුපායාසං අපරිලාහං කායස්සච බේදා පරම්මරණා සුගතින් ස්පාටිකංකං. සුගතිය කැමති වෙන්න ඕනේ මෙන්න මේ කාරණා 5න් යුක්ත වුණොත්. ඒ කාරණා 5 තමයි පීඩා රහිත බව කැමති වෙන්න ඕනේ. පීඩා රහිතව මෙලොව වාසය කරනවා. පරලෝකදී සුගතිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඉද බික්කවේ බික්කු සද්දෝ හෝති. ශ්‍රාවකෙක් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ඒ වගේම හිරිමා හෝති. පවට ලැජ්ජයි. පව් කරන්න ලැජ්ජයි.
ඒ වගේම උත්තප්පී හෝති. පව් කරන්න පවෙහි විපාකයට බයයි. ඒ වගේම ආරද්ධ විරියෝ හෝති. පටන්ගත් වීරියෙන් යුක්තයි. අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවන්න බලවත් වීරියක් පවත්වනවා. පඤ්ඤවා හෝති. කෙලෙස් දුරවන ජීවිතය ගැන යථාර්ථය වැටහෙන විදිහේ ප්‍රඥාවකින් යුක්තයි. ඉතින් ඒ නිසා මේ කරුණ වලින් යුක්ත වීම තුල කෙනෙකුට රැකවරණයක් ලබන්න දුර්ලභ වාසනාවක් ලැබෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගත්තු, පවට ලැජ්ජා බය ඇති, වීරිය ඇති, ඒ වගේම ප්‍රඥාවන්ත ශ්‍රාවකයා තමන්ගේ හිතේ තිබෙන අකුසලයට ඉඩ දෙන්නේ නැහැ. කයින් වැරදි කරන්නේ නැහැ. වචනයෙන් කෙරෙන වැරද්දට ඉඩ දෙන්නේ නැහැ. මනසින් කෙරෙන වැරද්දට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ ජීවිතය අපි හිතමු අතීතයේ යම් කර්මයන් ඒ වගේ වෙලා තිබෙනවා කියලා. එතකොට කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්ත නම් ඒ වගේම මේ කියපු කුසල ධර්මයන්ගේ යුක්ත නම් කෙනෙක් ඒ ශ්‍රාවකයාට පුළුවන් ඒ අකුසල් මැඩගෙන කුසලය තුල පිහිටුවා ගන්න සිත. දැන් බලන්න ඔබ අහලා තියෙන හොඳ උදාහරණය. භාග්‍යතුන් වහන්සේ කාලේ වැඩ හිටිය අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ බොහෝ පව් කරාට උන්වහන්සේ කුසලයේ විසින් අකුසලයේ යටපත් කළා. ඒ වගේම තවත් බොහෝ පිරිස් අම්බපාලී වැනි නගර සෝබිනියන් පවා තමන් අතින් සිද්ධ වෙච්චි වැරදි යටපත් කරගෙන අකුසල් යටපත් කරගෙන කුසලයට පැමිණුණා. ඒ වගේම විමලා වැනි නගර සෝබිනියන් මුගලන් මහරහතන් වහන්සේ වරදට පොළඹවා ගන්නට සූදානම් වුණා. නමුත් ඒ වගේන පසුතැවි සිටියේ නැහැ. ඒ තමයි කුසලය විසින් ඒ පුද්ගලයාව රකින්නවා. එකම ධර්මයක් විසින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙන මේ කරුණ විසින් සීක බල විසින් ඒ පුද්ගලයාට රැකවරණය සකස් කරනවා. ඒ තැනැත්තාගේ අකුසලයේ මැඩගන්ට තරම් මේ කුසලයේ ප්‍රබල දෙයක්. ඒ සීක බල ප්‍රබල දේවල්. දැන් අපි හිතුව මෙතන සීක බල කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන්නේ. භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන ඉද බික්කවේ බිකු සද්දෝ හෝති. ශ්‍රාවකයා මෙතන භික්ෂුව කියන වචනයෙන් අමතන්නේ මොකද හේතුව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නිතරම වැඩ සිටියේ භික්ෂුන් වහන්සේලා. නමුත් ඊට පිටිපස්සෙන් භික්ෂුණීන් ඊට පස්සේ උපාසක උපාසිකාවන් රජවරුන් මැති ඇමතිවරුන් ඒ වගේම නගරවැසියන් මේ සියලු දෙනාම ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ බොහෝ විට තමන් වහන්සේගේ ළඟ සිටින පිරිස තමයි පොදුවේ අමතන්නේ. ඒ වගේම පෞද්ගලිකව දහම් කරුණක් කියන නම් ඒ පුද්ගලයාගේ නමින් ආමන්ත්‍රණය කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු විදිය. ඒ නිසා මෙතන භික්ෂූන් වහන්සේලා අමතලා කියන කරුණ මේක සියලු ශ්‍රාවකින්ට අදාළ දෙයක්. සිවණක් පිරිසටම අදාළයි. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේ විදිහේ කරුණ වලින් යුක්ත නම් යම් ශ්‍රාවකෙක් ශ්‍රද්ධාදී මේ ධර්මයන්ගෙන් එතකොට මෙතන සීක බල කියන වචනය බුදුරජාණන් වහන්සේයි පාවිච්චි කරන්නේ නැත්තේ. මොකද ශ්‍රද්ධාව කියන එක සීක හික්මෙන එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කෙනෙක් කුසල් දහම් වඩන්ඩ මහන්සි ගන්න මූලික අවස්ථාවේ ඉන්න ධර්මයට පැමිණුණා ඉන්නවනේ. ඒ අයට බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් ලෙස පිහිටපු ප්‍රසාදයක් නොතිබෙන්න පුළුවන්. ඒ අයටත් රැකවරණය පිණිස පවතිනවා තමන් තුළ තියෙන ශ්‍රද්ධාව. ඒ කියන්නේ සීක බලයන් තුළ ස්ථාවර බවට පත් නොවූ ශ්‍රාවකයෝ ඉන්නවා. පෘථග්ජන ශ්‍රාවකයෝ ඉන්නවා භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් යුක්තයි. ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ප්‍රසාදයෙන් යුක්තයි. ඒ වගේම යම්කිසි ආකාරයේ ප්‍රඥාවකින් යුක්තයි. ඒ වගේම පවට ලැජ්ජාව තියෙනවා තමන් සිල් රකිමින්. ඒ වගේ මේ පවෙහි විපාකය ගැන සිහි කරමින් ලැජ්ජා බය හිතුව කටයුතු කරනවා. මේ විදිහේ ස්වභාවයක් තියෙන ශ්‍රාවකීන්ටත් ඒ රැකවරණය ලබන්න පුළුවන්. ඔවුන් තමන්නේ වඩන කුසලය නිසා සතුටින් වාසය කරනවා. තමන්නේ පුරුදු කරන කුසල ධර්මයන්ගේ උපකාරයෙන් නිසා ඔවුන්ට සුවසේ වාසය කරන්න පුළුවන්. පීඩාවක් නැහැ. දැන් අපි හිතමු කෙනෙක්
සිල්පද ආරක්ෂා කරමින් හොඳට ගෞරවයෙන් සීලය රකිමින් කෙනෙක් මහන්සියෙන් කැපවීමෙන් සිල්පද කෙරෙහි ගෞරවයෙන් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් සිල්පද රකින්නවා කියලා. එතකොට ඔහුගේ සංවර වෙන්නේ කායික සංවරය. වචී දුස්චරිතයෙන් ඔහු සංවර වෙනවා. වචී සුචරිතයට පැමිණෙනවා. ඒ වගේම මනෝ සුචරිතය පුරුදු කරනවා. මෛත්‍රිය ආදී ගුණධර්මයන් වඩමින්, කරුණාව ආදී ගුණධර්මයන්, ඒ වගේම බුද්ධානුස්සති භාවනා ආදී දේවල්. එතකොට මේවා පුරුදු කරමින් Taman තුල ආධ්‍යාත්මික සංසිඳීම වඩනවා. එතකොට ඔවුන්ට මේ ධර්මයේ පුරුදු කිරීම නිසා, ශ්‍රද්ධාව නිසා, පවට තියෙන ලැජ්ජ බය නිසා, ඒ වගේම Taman තුල නූපන් කුසල් උපදවා ගන්නට කරන වීරිය නිසා, ඒ වගේම ජීවිතය ගැන අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් කල්පනා කරන්න කරන උත්සාහය මත ඔවුන්ගේ ජීවිතයට ලොකු රැකවරණයක් ලැබෙනවා. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මෙතන මේ වචන පාවිච්චි නොකර සාමාන්‍ය වචනයෙන් භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරනවා. මොනවද මේ වචන? ඉද බික්ඛවේ බික්ඛු සද්දෝ හෝති. ශ්‍රාවකයා ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. හිරිමා හෝති. ලැජ්ජාවෙන් යුක්ත වෙනවා. ඒ වගේම උත්තප්පී හෝති. පවට බයෙන් යුක්තයි. ඒ වගේම ආරද්ධ විරියෝ හෝති. ආරම්භ කරන ලද වීරියෙන් යුක්තයි. ඒ වගේම පඤ්ඤවා හෝති. ප්‍රඥාවෙන් යුක්තයි. මේ විදිහට කරුණ වලින් යුක්ත ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දල දිත්තේව ධම්මේ සුඛං විහෙරති. මෙලොවදීම සැපසේ වාසය කරයි. අවිඝාතං අනුපායාසං අපරිලාහං. පීඩා රහිත, දුක් රහිත, තැවිලි දැවිලි රහිත, කායස්සච බේදා පරම්මරණා සුගතින් පාටිකංකා. කය බිඳී මරණින් මත්තේ ඔහුට සුගතියක් ලැබෙනවා. ඒ නිසා මෙවැනි ගමනකට ඔබේ සිත සකස් කරගන්න ඕනේ. ඊළඟට යථාබත සූත්‍රය ඊළඟ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු යථාබතං නික්ඛිතෝ එවං නිරේ. බලන්න එතකොට එතන තව විශේෂ දේශනාවක්. කරුණු පහකින් යුක්ත ශ්‍රාවකයා භික්ෂුව යථාබතං නික්ඛිතෝ එවං නිරේ. තමන් හිසින් අරගෙන ආපු බරක් බිමින් තියන්නේ යම්සේද ඒ ආකාරයෙන්ම නිරේ උපදිනවා. හිතන්න ඔබේ හිස මත කිලෝ 50ක 100ක බරක් තියලා තියෙනවා කියලා. එතකොට ඔබ උත්සාහ කරන්නේ මේක හිමීට බිමින් තියන්නද ඉක්මනින් තියන්නද? මේක ඉක්මනින් අයින් කරන්නනේ කැමති වෙන්නේ. ඒක ඉක්මනින් බැහැර කරන්නනේ. එතකොට ඔබට අවස්ථාවක් ලැබිච්ච ගමන් ලැබිච්ච සෙනෙන් ඔබ ඒක බිමට අතාරිනවා. ඒ වගේ තමයි මේ කරුණු පහෙන් යුක්ත වුණොත් යම් කෙනෙක් මේ කරුණු පහෙන් යුක්තයි නම් යම් කෙනෙක් ඒ ශ්‍රාවකයා හෝ ඒ භික්ෂුව හෝ ඒ ගිහි කෙනා හෝ ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර හිසේ තියාගෙන සිටිය බරක් බිමින් තබන්නේ යම් තාක් වේගයකින්ද එවැනි ඉක්මනකින් දුගතිය උපදිනවා නිරේ උපදිනවා කියලා. එතන කෙලින්ම භාග්‍යතුන් වහන්සේ වචනේ පාවිච්චි කරනවා. යථාබත නික්ඛිතෝ එවං නිරේ. නිරේ උපදිනවා කියනවා. මොනවද ඒ කරුණු පහ? ඉද බික්කවේ බික්කු අස්සද්දෝ හොති. අර කාරණා පහමයි. අශ්‍රද්ධාව, පවට ලැජ්ජාව නැතිකම, පවට බය නැතිකම, කම්මැලි බව සහ දුෂ්ප්‍රඥ බව. එතකොට මේ රැකවරණේ නොලැබූ කෙනා, මේ පිහිට නොලැබූ කෙනා නිරේ උපදින බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට ඔබ හිතන්නේ වර්තමාන ලෝකේ ඉන්න මේ කෝටි 700ක් 800ක් පමණ වන ජනතාව අතරින් මේ විදිහට සුගතිය උපදින්න ඒ සුගති රැකවරණ සලසා ගන්න හැකි වෙයිද කී දෙනෙකුට? බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කළා. මේ සත්වයන් මහ පොළොව වගේ නම් නියසිල මතට ගස්තු පස් ස්වල්පේ තරම්වත් ප්‍රමාණයක් සුගති උපදින්නේ නැහැ කියලා. එතකොට මේ සත්වයන්ගේ ප්‍රමාණය මහ පොළොව තරම් නම් ඒ කෝටි 800 පමණ ජනගහනයේ මහ පොළොව හා සමානයි නම් එතනින් නියපොත්ත මත තැබූ පස් ස්වල්පයක සිටින් තිබෙන්නේ බොහොම චූටි ප්‍රමාණයක්. මිලිග්‍රෑම් ප්‍රමාණයකටත් වඩා අඩු බොහොම චූටි බරක්. පොඩි ප්‍රමාණයක්.
එවැනි ප්‍රමාණයක් වගේ පිරිසක් තමයි සුගති උපදින්නේ. මේ ඉන්න පිරිසකින්. එතකොට බලන්න මේ පිරිසෙන් එතකොට අපිට ඒ සුගතියට සහ මේ රැකවරණය සහිත බවකට යන්න කොච්චර පුංචි අවස්ථාවක්ද අපේ ජීවිතේට තියෙන්නේ. කොච්චර දුර්ලභ අවස්ථාවක්ද. ඒක සුලභ නෑ. සුගතියේ උපත සුලභ නෑ. සඳහන් වෙනවා ධර්මයේ සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනකොට දෙවියන් සතුටු වෙනවා කියලා. මොකටද හේතුව? ඒ දෙවියන් සතුටු වෙන්නේ හායන්ති අසුරාකායා පරිපූරන්ති දේවකායා. අසුර ලෝකය අඩු වෙනවා දිව්‍ය ලෝකෙ පිරෙනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ ශාසනයන් ලෝකෙ තියෙනවට දෙවියන් කැමතියි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඒ විදිහට ලෝකයේ තියෙන්නේ බොහොම පුංචි කාලය. දැන් අපි දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ වෙනකොට කොයිතරම් දුරට අතුරුදහන් වෙලාද? මේ වෙනකොට අපි බාහිර ස්වරූපයෙන් දකින්නට වඩා මිනිස්යාගේ හදවතින්, මිනිස්යාගේ ආධ්‍යාත්මික පෝෂණයෙන්, මිනිස්යාගේ ගුණධර්ම දියුණුවෙන්, ධර්මයෙන් මිනිස්යා කොච්චර ඈත් වෙලාද? වෛරය, ක්‍රෝධය, පලිගැනීම, එකට එක කිරීම, ඉරිසියාව, මසුරුකම, දැඩි වෛරය, බද්ධ වෛරය, තරහ, අමනාප මෙවැනි වූ අකුසල් වලින් මිනිස්යාගේ හිත දූෂිත වෙලා. ඒ කියන්නේ මිනිස්යා තුළ ධර්මයේ තිබෙනවා නම් එවැනි ස්වභාවයක් ප්‍රකට වෙයිද? ධර්මය කියලා අපි හඳුන්වන දේ තිබිය යුත්තේ තිබුණේ අතීතේ. බුද්ධ කාලෙත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර දහසක් පමණ යනකලුත් හදවතින් තමයි ධර්මයේ දරාගෙන සිටියේ. මතකයෙන් ධර්මයේ දරා ගන්නවා කියලා කියන්නේ ධර්මයේ පැවතුනේ හදවත්වල. ඒ උත්තමයන්ට කියනවා රහතන් වහන්සේලා කියලා. ඒ උත්තමයන් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි. ඒ නිසාම ඒ ධර්මය තමන්ගේ ජීවිතය තුළ නිර්මිත වෙලා තිබුණා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් හැඳින්වුවේ ඕරස පුත්‍ර කියලා. බුදුරජාණන් වහන්සේගේ ලයමඩලෙන් උපන් දරුවන්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය උපන්නේ ධර්මයේ දරාගෙන වැඩ සිටියේ භාග්‍යතුන් වහන්සේ හදවතේ ලයමඩලේ. ඒ විදිහට දරාගෙන වැඩ සිටියේ ධර්මය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකින්ට වදාලා. ඒ ධර්මයේ සාදරයෙන් පිළි අරගෙන ගිහි පැවිදි ශ්‍රාවකයන් ඒ ධර්මය තමන්ගේ හදවතේ දරාගත්තා. මතකේ රඳවාගත්තා. නුවණින් විමසුවා. ඒ ධර්මයේ තුල තමන්ගේ ජීවිතේ තිබෙනවාද කියලා විමසා බැලුවා. එතකොට ඒ ශ්‍රාවකයන්ගේ ජීවිතය ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩුණා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩෙනකොට ඔවුන්ගේ ජීවිතේ පවට ලැජ්ජාව බය ඉපදුනා. පවට ලැජ්ජා බය ඉපදෙනකොට අකුසලයේ ප්‍රහාණය කරන්න ඕනේ කියන සංකල්පේ ජීවිතේ මුල් බැසගත්තා. ප්‍රඥාවෙන් දකිමින් ඒ අකුසල් ප්‍රහාණය කළා. ඔවුන්ගේ හදවත් තුලයි ජීවිත පැවැත්ම තුලයි ධර්මයේ ක්‍රියාත්මක වුණේ. එතකොට අපි ධර්මයේ ලෙස හඳුන්වන වර්තමානයේ අපි දකින පොත්පත්වල සටහන් වෙච්ච දේ අපි කොතෙක් රැකගත්තත් එපමණකින් ධර්මයේ රැක්කා වෙන්නේ නැහැ. මිනිස්යාගේ හදවතින් ධර්මයේ ගිලිහිලා ගිහිල්ලා මිනිස්යාගේ ජීවිතේ කුරිරු වෙලා කපටි වංචනික මායාකාරී සට කපට ජීවිතවලින් මේ මිනිස්යා වර්තමානයේ උද්දල් වෙලා තියෙන්නේ. මිනිස්යාගේ හදවතේ ධර්මේ නැහැ. ජීවිත තුල ධර්මේ නැහැ. ඒ නිසා අනුකම්පා විරහිත, කරුණාව නැති, ඉවසීම නැති, දයානුකම්පාව නැති, ලතෙත් බව නැති, පිරිහුණු මානසිකත්වයෙන් යුතු මිනිසයාට මේ ධර්මයේ ප්‍රයෝජනයක් ලැබිලා නැහැ. ධර්මයේ රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ විදිහට බැලුවාම ලෝකේ ඊටාම සුළු පිරිසක් පමණයි මේ ධර්මයේ සැබෑ පිහිට ලබාගෙන
රැකවරණේ සහිත බවට පත් වෙන්නේ. අනිත් සියලු දෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හැම දෙනාම දුගති උපදිනවා. පංචෙහි භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ භික්ඛු යථාබතං නික්ඛිතෝ එවං සග්ගේ. කරුණු පහකින් යුක්ත වෙච්ච ශ්‍රාවකයා සුගති උපදිනවා. දැන් සුගතියට ගරහන අය ඉන්නවනේ වර්තමාන ලෝකේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේ මේ සුගතිය ගැන වර්ණනා කළේ. බුදුරජාණන් වහන්සේ එපයි කිව්වේ නැහැ සුගති උපත. භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළේ නිවනට. හැබැයි බුදුරජාණන් වහන්සේ සුගතිය බැහැර කළේ නැහැ. සුගතියේ උපතට වඩා බුදුරජාණන් වහන්සේ නිවන වර්ණනා කළා. ඒක සත්‍යයක්. නමුත් බුදුරජාණන් වහන්සේ සුගති උපත බැහැර කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුගති රැකවරණ ලබන්න ඕනේ. මොකද සියලු දෙනාටම මේ ජීවිතේම නිවන සාක්ෂාත් කරලා ඒ නිවනටපත් වෙනවා කියන එක කරන්න පුළුවන් එකක් නෙමෙයි. සියලු දෙනා බුද්ධ කාලේ එහෙම කළෙත් නැහැ. රහතන් වහන්සේලාගේ යුගයේ එහෙම කළෙත් නැහැ. වර්තමානයේ එහෙම කරන්නත් බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු සමහර ශ්‍රාවකයන් නිවන දැක්කා. පරිනිර්වාණය ලැබුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාථාවකින් ගබ්බමේකේ uppajjanti නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. සමහර අය නැවත මව්කුසේ උපදිනවා. නිරයං පාපකම්පිනෝ පව් කරපු අය දුගතිය යනවා. ඒ වගේම සග්ගං සුගතිනෝ යන්ති සැප විපාක ඇති සුගතියට සමහර අය යනවා. ඒ වගේම පරිනිබ්බන්ති අනාසවා තවත් පිරිසක් කෙලෙස් සම්පූර්ණ දුරු කරලා පිරිනවන් පානවා. එතකොට මේ විදිහට තමයි මේ පුද්ගලයාගේ ගමන භාග්‍යතුන් වහන්සේ දැක්කේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නැවත නැවත ඉපදෙන එක වර්ණනා නොකළ බව සත්‍යයක්. භාග්‍යතුන් වහන්සේ නිවනටපත් වෙන්න කියලා අවවාද කරපු එක සත්‍යයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ සුගතියට හෝ ඒ වගේම සුගති උප්පත්තියට හෝ ගරහලා නැහැ. නිඳා කරලා නැහැ. එයින් ලැබෙන රැකවරණයත් බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා මේ කාරණාව තේරුම් ගත්තු ශ්‍රාවකෙක් මේ ශ්‍රද්ධාදී ගුණධර්මයන්ගෙන් තමන්ගේ ජීවිතය දියුණු කරගන්න අප්‍රතිහත ධෛර්යයක් අප්‍රතිහත කැපවීමක් කරනවා. ඒ කැපවීම තුළ ඒ ශ්‍රාවකයාට සැබෑ රැකවරණය ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කරුණු පහ තමයි ඉද බික්කවේ බික්කු සද්දෝ හෝති. මේ ශ්‍රාවකයා ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. පවට ලැජ්ජාව, පවට බය, ඒ වගේම ආරද්ධ විරියෝ හෝති. පටන්ගත් වීරියෙන් යුක්තයි. පඤ්ඤවා හෝති. ප්‍රඥාවෙනුත් යුක්තයි. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ කරුණු පහ ලස්සනට එක එක විදිහට විවිධාකාරයෙන් භාග්‍යතුන් වහන්සේ මේ කරුණු පහ ගැන දේශනා කළා. සීක බලයක් විදිහට දේශනා කළා. සුගති රැකවරණ ලබන දෙයක් විදිහට දේශනා කළා. දුගතියෙන් වළකන දෙයක් විදිහට දේශනා කළා. ඒ වගේම කුසල් වැඩිවීමට මාර්ගයක් විදිහට දේශනා කළා. ඉතින් ඔබට ඔබ ගැන විමසලා බලන්න පුළුවන්. තමන් ගැනම විමසලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබේ ජීවිතේ මේ කරුණ වලින් ඔබ යුක්තයිද කියලා. ඔබ ඒ කරුණ වලින් යුක්ත වුණොත්, ඔබේ ජීවිතේ කරුණු තිබුණොත් ඔබටත් මේ පිහිට ලැබෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය කෙරෙහි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඔබේ සිතේ ඇති කරගන්නට ඕනේ බලවත් වූ චිත්ත ප්‍රසාදයක්. සමහර කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සමහර තැන්වල සඳහන් වෙලා තිබෙනවා චිත්ත ප්‍රසාදය ඇති වෙච්ච විදිහ ගැන. එක අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක්. භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අහලා තියෙනවා අභිභෝ කියන කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා. ඒ රහතන් වහන්සේට පුළුවන් දහසක් ලෝක ධාතු වලට එකවර කතා කරන්නට.
බුදුරජාණන් වහන්සේට කොච්චර හැකියාව තිබෙනවද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා අපමේ ආනන්ද තථාගතා. ආනන්දේ තථාගතයන් වහන්සේලාගේ හැකියාව ප්‍රමාණ කරන්න බෑ. දෙවෙනි තුන්වෙනි වතාවෙත් ඇහුවා. ස්වාමීනි උපමාවකින් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ සහස්සී ලෝක ධාතුව කියලා කියන්නේ මනුස්ස ලෝක දහසක්, දිව්‍ය ලෝක දහසක්, චාතුම් මහරජික යාම තුසිතාදී මේ ලෝක දහස බැගින් පිහිටපු තැනකට. එවැනි ගොඩවල් දහසකට කියනවා සහස්සී ලෝක ධාතුව. 1000 දහසකට කියනවා ද්විසහස්සී ලෝක ධාතුව. නැවතත් එවැනි කොටස් දහසකට කියනවා ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව. එතකොට මේසා විශාල ලෝක ධාතු වලට තථාගතයන් වහන්සේ නමකට පුළුවන් එක ෂණයකින් එක මොහොතකින් කතා කරන්න. මේක ඇසුවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සිතේ විශාල ප්‍රීතියක්, ප්‍රසාදයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි උපන්නා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා සාදු සාදු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාගේ හැකියාව අප්‍රමාණයි. භාග්‍යතුන් වහන්සේලාගේ හැකියාව ප්‍රමාණ කළ නොහැකි කියලා ප්‍රශංසාත්මක වචන ප්‍රකාශ කරනවා. එතන ඉන්නවා තවත් භික්ෂුවක් උදායි කියලා. ඒ භික්ෂුව කියනවා ඉතින් ඔබට මොකටද ඒකෙන් ඇති ප්‍රයෝජනෙ? ඔබට ඒකෙන් පළක් නැහැ. ඒ හැකියාව බුදුරජාණන් වහන්සේලාගේනේ. භාග්‍යතුන් වහන්සේලාට තිබෙන හැකියාව ගැන ඔබට ඇති වැඩේ මොකද්ද? ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හා උදායි එහෙම කියන්න එපා. ඔය ආනන්දයන් තුළ ඇති වුණ ওই ප්‍රසාදයට පුළුවන් සත්වතාවක් සක්‍ර පදවිය ලබන්ට ඒ පුණ්‍ය විපාකයක් ওই ප්‍රසාදය ඇති වෙච්ච මොහොතේ ඒ සිටිවිල්ල තුල ගැබ්බෙලා තියෙනවා. හත්වතාවක් සක්දේව පදවිය ලබන්ට තරම්. ඒ වගේම හත්වතාවක් මහා පෘථුවිය පාලනය කරන සක්විති රජ කෙනෙක් බවට පත් වෙන්න හත්වතාවක් පුළුවන්. එච්චර විපාකයක් තියෙන ওই චිත්ත ප්‍රසාදය ඇති වෙච්ච ওই මොහොතේ ඇති වුණ චිත්ත ප්‍රසාදය තුල. නමුත් ආනන්දයන් මේ ජීවිතේදීම පිරිනවන් පානවා. ඒතකොට බලන්න කෙනෙකුගේ චිත්ත ප්‍රසාදය කොයිතරම් දුරකට ගෙනියන්න පුළුවන්ද? කෙනෙකුට අපි හිතමු සක්විති රාජ පදවිය නෙමෙයි. කෙනෙකුට සක්දේව පදවිය නෙමෙයි. මේ මනුස්ස ලෝකයේ තියෙන පීඩාවෙන් මිදිලා මේ එදිනෙදා තියෙන පීඩාවෙන් මිදිලා ධර්මයේ පුරුදු කරන්න පුළුවන් වටපිටාවක සුගතියක උපදිනවා කියන එක පවා කොයිතරම් රැකවරණයක්ද? කොයිතරම් පිහිටක්ද? මොකද වර්තමාන ලෝකයේ එන්න ඉදිරියට තවත් පිරිහීම වැඩි වෙනවා මිසක් පිරිහීම අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්යාගේ ආයුෂය පිරිහෙනවා. මිනිස්යා ගුණධර්මයෙන් පිරිහෙනවා. මිනිස්යා අකුසලයෙන් වැඩෙනවා. කුසලයෙන් පිරිහෙනවා. එතකොට මේ පුද්ගලයාගේ පරිහානිය තුල ධර්මයේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. ධර්මයේ අතුරුදහන් වෙන්න ධර්මයේ පුරුදු කරන්න තිබෙන අවස්ථාව මනුස්ස ලෝකේ ගිලිහිලා යනවා. ඒ නිසා මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මනුස්ස ලෝකෙට වසර 2560 ගණනක් වුණාට චාතුම් මහරජික තාවතිංස යාම තුසිතාදී මේ දිව්‍ය ලෝකවලට දින ගණනයි. ඒ දිව්‍ය ලෝකවල දීර්ඝායුෂ ඇති සෝතාපන්න සකදාගාමී ශ්‍රාවකයන් සිටිනවා. ඔබ මේ ජීවිතයේ ඔබ ශ්‍රද්ධාදී ගුණධර්මයන් මේ කියපු සීක බලයන් ස්ථාවර කරගන්න ඔබ මහන්සි ගත්තොත් ඒ සීක බලයන්ට ඔබේ ජීවිතේ පුහුණු කරගත්තොත් ඔබට ඒ සුගති ලෝකවල ඉපදුනොත් යම් විදිහකින් ඒ කරුණු හේතුවෙන් ඔබට පුළුවන්කම තිබෙනවා ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ සත්පුරුෂ ඇසුරේ රැකවරණය ලබන්න. අන්නේ හේතුව නිසායි බුදුරජාණන් වහන්සේ සුගති වර්ණනා කළේ. බුදුරජාණන් වහන්සේ පිනෙහි විපාකේ වර්ණනා කළේ. මනුස්ස ලෝකෙ ඉපදුනේ පිනකට
ඒ තමන්ට මනුෂ්‍ය ජීවිතේ ලැබුණු පිනටත් යම් කෙනෙක් ගරහනවා නම් මනුෂ්‍ය ජීවිතය කියලා කියන සුගතියක්. ඒ සුගතියටත් තමන් සිටින සුගතියටත් ගරහමින් සිටිනවා නම් එවැනි අයට ලැබෙන විපාකේ මොන වගේද කියලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා. පිනට ගරහන කෙනා නැවත කිසි දවසක සත්පුරුෂ ඇසුරින් පින කියන වචනයක්වත් අහන්න ලැබෙන්නේ නැති තැන්වල උපදිනවා. ඒ වගේම කුසලයේ වඩන්ට අවස්ථාවක් නැති තැන්වලමයි ඒ අය උපදින්නේ. සමහරට ආත්ම භාව 100,000 ගණන්, ලක්ෂ ගණන්. ඒ තමයි අසත් ධර්මයක් සරණ යාමේ විපාකය. ඒ විපාකෙන් ගැලවිලා ආයි මනුස්ස ලෝකෙට එනකොට බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා පිරිනිවන් පාලා ධර්මය අතුරුදහන් වෙලා ධර්මයේ පුරුදු කරන්න තිබෙන සියලු අවස්ථාවන් නැති වෙලා සමහර විට කල්ප 100,000 ගණන් අවිද්‍යා අඳුරේ ගිලිලා ඉන්ටයි වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ තරම් ඒ සුගතිය නිවන පින සත්පුරුෂ ඇසුර සද්ධර්මය භාග්‍යතුන් වහන්සේ වර්ණනා කළේ. ඒ තුලින් තමයි ඒ රැකවරණේ උපදවා ගන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන ඒ ශ්‍රේෂ්ඨ වූ සීක බලයන් දියුණු කරගන්න ශ්‍රද්ධා, විරිය, සද්ධා, හිරි, උත්තප්ප, විරිය, පඤ්ඤා කියන මේ සීක බලයන් දියුණු කරගන්න ඔබටත් මේ සද්ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා ධම්ම විවරණ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ්හි පදිංචි පින්වත් සුරේෂ් හේවාපතිරණ මහතා සහ අනුශිකා දයානන්ද කෙනෙක් පින්නතුන් විසින් ධර්ම දානමය වශයෙන්ුත් ධර්ම ශ්‍රවණමය වශයෙන්ුත් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝ දුතුම් ධර්ම අවබෝධයෙන් සසර දුකින් අත මිදෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ සියලු පින් උපකාර වේවා. මීට වසර 3කට කලින් මේ පරලෝකීය ඩී.කේ. පෙරේරා අත්තම්මාටත් ඒ වගේම අනුලාවති මණිකේ මෑණියන්ගේ පියාණන් වන සිරිබෝහාමි පියාණන්ටත් දේවිකා මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාද වහවහ සසර දුකින් අත මිදෙත්වා. සුජීවත්ව සිටින ආර්යදාස හේවාපතිරණ දයානන්ද ඥානසිරි පුෂ්පතිලකා කරුණාරත්න සහ අනුලාවති මණිකේ කියන ඒ දෙමව්පියන් ඇතුළු කොට සෑම සියලු දෙනාටමත් දායකත්වයේ දරූ ඒ සුරේෂ් හේවාපතිරණ මහත්මයා අනුශිකා දයානන්ද මහත්මිය ඇතුළු ඒ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ සියලු පින් උපකාර වේවා. මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් ඒ වගේම පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්ව දරන සියලු පින්වත්තුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම නොයෙක් අයුරින් උපකාර කළ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සියලු යහපත සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ රැස් කළ පින් උපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.